ධර්ම සාකච්ඡාව පිණිස කොයිතරම් ප්‍රශ්න ප්‍රමාණයක් ආවද කියලා කිව්වොත් තෝරා ගන්නට බැරි තරම් අමාරුවෙන් තෝරාගත් ප්‍රශ්න රාශියකට පිළිතුරු දෙන්න ලොකු ස්වාමීන් වහන්සේ තාම ධර්මාසනයේ රැඳී සිටිනවා. ඊටම ගෞරවයෙන් ලොකු ස්වාමීන් වහන්සේට ධම් සාකච්ඡාවට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීනි. සාදු සාදු සාදු. හැම දිනකටම තිරුවන් සරණයි. සිංහල බෞද්ධයා කැමති සිංහල බෞද්ධ සංස්කෘතියට. නමුත් මේ රටේ ඉන්නවා තව පිරිසක් එයා සිංහල බෞද්ධ නොවේ. සිංහල තමයි ජාතියෙන්. හැබැයි බුදුදහම ප්‍රතික්ෂේප කරපු අන්‍යාගමිකයන්. අපි ගත්තොත් සුද්ධ ඇවිල්ලා අපේ රටේ බිහි කළා බෞද්ධ නොවන සිංහල පිරිසක්. ඔවුන් තමයි දැන් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉන්නේ. ඔවුන් ලොකු වෛරයක් තියෙනවා සිංහල බෞද්ධ පරිසරයට. සිංහල බෞද්ධ සංස්කෘතියට. සමහරු මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමහර අය ඒ ආණ්ඩුවලට රිංගලා ඉන්නවා. අපිට මතකයි පසුගිය ආණ්ඩුවේ යම් ඇමතිවරු කිව්වත් සංඝයාටත් බැන අපි හැමතැනම හන්දිවල හිටන් ෆ්‍රී වයිෆයි දෙනවා කියලා. ඒ මොකක්ද ඒ කළේ? සිංහල බෞද්ධ පදනම නැති කරන්න. මොකද සිංහල බෞද්ධ පරිසරයේ තියෙන සදාචාර නැති කරන්න. ඔබ දැකලාදී සමහර තරුණ ළමයි පවා හැමතිස්සෙම එක කුරු සෙල්ලම් සින්දු කියනවා. ඒකේ තම තමන්ගේ ආගම ගැන වචනයක් කියන්නේ නැහැ. හැබැයි යා හොඳට නොතේරින්ද සිංහල බෞද්ධයට ගහනවා. සිංහල බෞද්ධයා ඉන්නේ බුදුදහම තුල නොවන නිසා එක්කෝ රාවණෙක් අල්ලගනි. එහෙම නැත්නම් ලංකාවේ බුදුන් උපාසනා කරන ප්‍රශ්නක හිටියේ. ඔයගේ මොනවා හරි අවුලක නිසා බෞද්ධයාට මේ විපර්යාසය තේරෙන්නේ නැහැ. ඒ වෙනස ගාව සංගීත කණ්ඩායම් ඉන්නවා. බොහෝ සංගීත කණ්ඩායම් සිංහල බෞද්ධ නෙමෙයි. ඊළඟට YouTube වල යන බොහෝ විකට YouTube channel පවත්වගෙන යන විරුතාලෝ සිංහල බෞද්ධ නෙමෙයි. ඒ සිංහල තමයි බුද්ධ ආගමේ නෙමෙයි. ඊළඟට යම් නිලධාරී සිංහල බෞද්ධ නෙමෙයි. උන්ට ලොකු වෛරයක් තියෙනවා මේ බෞද්ධ ගුණධර්ම ගැන. ඔවුන් සියුම් ලෙස ඔවුන්ගේ වෛරය මුදා හරින්නේ මේ සමාජයේ දුරාචාරයට යොමු කරන්නයි. සමාජයේ දුරාචාරයට යොමු කරන්න පාවිච්චි කරන්නේ නූතන මාධ්‍ය. ඊට පස්සේ මොකද වෙන්නේ? කාලයක් තිබුණා යම් channel වලින් දිගටම පෙන්වන්නේ ඉන්දියානු නාට්‍ය. මේවා බලද්දි මේ සිංහල බෞද්ධ නෙමෙයි මේ ප්‍රධානී. මේ ප්‍රධානීන් බෞද්ධ විරෝධී. ප්‍රයිවට් channel. ඊළඟට ලංකාවේ රාජ්‍ය channel වල පසුගිය ආණ්ඩුවේ තිබුණා තෙරුවන් සරණයි කියන වචනේ වෙනුවට තරුවන් සරණයි. ලංකාවේම රාජ්‍ය මාධ්‍ය පාවිච්චි කරලා බෞද්ධ සංස්කෘතියට පහර දුන්නා. ඡන්දයෙන් බලයට ආපු මේ නායකයෝ කියා ගන්නා තුච්ච පුද්ගලයෝ. ඇත්ත වශයෙන්ම මේ කුසල් සංහාරي කරන්න මුල්ුණේ මේකම්. නැත්තම් මේ ලෝකේ මේවා ෆිල්ටර් කරන්න පුළුවන්. සමාජය තුළ මේ විනාශය යම් ප්‍රමාණයකට වළක්වන්න පුළුවන්. යුරෝපීය සමාජයේ ගත්තොත් ඒක අමුල් ලෞකිකයි. මෙලොව පරලොව කතාවක් නැහැ. ඒ ලෞකික සමාජය තුළ ඒවා දැන් අපි ගත්තොත් Facebook වල මේ පින්තූර දාලා යවන ඒවා, Instagram වලින් කරන ඒවා, ඒ හැම එකක් මේ සමාජෙ පිළිගන්නවා. ඊළඟට අවුරුදු 18 19 වෙනකොට ගෙදරින් ළමයිව පිටත් කරනවා, අම්මලා තාත්තලා පිටත් කරනවා. ඊළඟ උපත් පාලන උපකරණ පොඩි ළමයාගේ අතට දෙන ඉස්කෝල ළමයාගේ අතට මේක අරන් යන්න කියලා. එතකොට ඒක අපි වෙළඳ ගන්න ඕනේ. මේ රටට අදාළ අනන්‍යතාවයක් තියෙනවා. මේ රටට අදාළ සංස්කෘතියක් තියෙනවා. ඒක රැක ගන්න ඕනේ ඡන්දේ ගන්නේ උන්.
බලයට පත් වෙන අය ඒව රැකගන්නේ මම ඒකයි මේ දේශපාලනයෙන් මේක චෝදනා කරන්නේ මේ දේශපාලකයෝ තමයි මේ සියලු අපරාධ වලට වගකිය යුත්තෝ. ඡන්දේ ගන්නකන් අපෙන් ඡන්දය ඉල්ල ගන්නවා ඡන්දය ඉල්ලගත්තට පස්සේ කෙලෙහි ගුණ නැහැ. ඊට පස්සේ කරන්නේ ජනතාව රකින්න එක නෙමෙයි ජනතාව ආරක්ෂා කරන එක නෙමෙයි තමන්ගේ දරු පරම්පරාවට බලයෙන් සෙට් කරන එක. මේක තමයි මේ ආයේ තට්ටු මාරු ක්‍රමයට කළේ. ඒ ශාපය අපි මේ විඳින්නේ. ඊළඟට තව කොටසක් බලය ලබා ගන්න ඒ වගේම ඉන්න වලක්ත පිරිසක් සෙට් කර ගන්නවා. ඒගොල්ලන්ට මේ වලක්ත වැඩ කරගෙන යන්න බෑ බෞද්ධ සංස්කෘතිය තුල. අන්න බෞද්ධ සංස්කෘතියට කරන්න ගන්නවා. එතකොට මොකද වෙන්නේ අර මාධ්‍ය භාවිතා කරන දරුවා දන්නේ නැහැ මෙහෙම විනාශයක් වෙනවා කියලා. මේ දරුවා මේකට ගොදුරු වෙනවා. මේකට වැරදි කාර්ය ඇත්තම බැලුවොත් මේ උපකරණය නෙමෙයි හසුරුවනේ උන්. උපකරණය නෙමෙයි වැරදි කාර්යය. හසුරුවන එක. එතන තමයි මේ හානිය සිද්ධ වුනේ. ඉතින් ඒ නිසා එහෙම කළා ප්‍රශ්නයක් වුණාට පස්සේ කාලයක් තිස්සේ මොකද කළේ කමෙන්ට්ස් වලින් බැන යනවා මේක බෞද්ධ රටක් කියන්නත් ලැජ්ජයි බෞද්ධ රටක් කියන්නත් ලැජ්ජයි මහා උදේහවස බණහන රටේ මොනවද මේ වෙන්නේ ඊට පස්සේ ඔන්න හාමුදුරුන්ටත් බයින්න ඔන්න කාලයක් තිස්සේ ওই සෙල්ලම තමයි මේකුම් කරගෙන ආවේ හාඩපට ජාවාරෙන් තමයි මම කියා හිටියේ එකෙක් ආයි කියන්නේ ඉඳිපවවා තොපිමයි මේකේ වග කියුත්තෝ කියලා සම්පූර්ණ මේ විනාශ කරන්නේ මාධ්‍ය කලාව විසින් දැන් බලන්න කවුරු හරි නළුවෙක් හෝ නිලියෙක් හෝ දේශපාලන දිනවක පස්සේ පත්තරවල පිටු ගණන් දෙනවා සංවා ඒගොල්ලන්ට සාකච්ඡා. කවුද මේ ඉස්සරහට ගන්න වීරයෝ කළා? මේ මාධ්‍යමයි. ඊට පස්සේ මොකද කරන්නේ හොඳ වැඩපිළිවෙලක් යහපත් වැඩපිළිවෙලකට මේ මිනිසුන්ට උදව් කරන්නේ. මේ ශාපේ වැඩිලා ඉන්නේ අපි සියලු දෙනාට. ඉතින් මේ පුංචි දරුවෙක් අතට ෆෝන් එකක් අරගෙන පුංචි දරුවා නොමග යනවා කියන කාරණේ කාටත් පැහැදිලි අපි දන්න එකක් නේ. ඉතින් මේක හදන්න අපි මේ පත් කළ ඉන්නේ ආණ්ඩු පත් කරනවා ඇමතිවරු පත් කරන අමාත්‍යාංශ තියෙනවා. දැන් කෘෂිකර්මයට අමාත්‍යාංශයක් තිබ්බා. ගොවියෝ ණය ගෙවා ගන්න බැරුව දිවිනසා ගන්නවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ බිල්ඩිමක් ගන්නවා මාසෙට කෝටි 2 ගානේ කුලිය ගෙවන්න. මාට සෙල්ලමක් නෙකලා තියෙන්නේ. අපිට තියෙන එකම දෙයයි දරුවනේ. මේක එකම විසඳුම තමයි මේ ආණ්ඩුව වලින් නම් අපි දන්නේ අපි හදායිද නැද්ද කියලා අපිට යහපත උදා කරයිද නැද්ද කියලා. ලොකෝ බලාපොරොත්තු නම් ආණ්ඩු ගැන තියාගැනින්න කිසිම වටිනාකමක් නැහැ. මුන් පරණ චූන් එකේ යනවා. පරණ වාදනේ ගහනවා. පුළුවන් නම් අපිවත් රවට්ටයි. ඒ නිසා අපි එක දෙයක් කරන්න ඕනේ. මම ඔයගලන්ට බොහොම ආදරෙන් මේ කියන්නේ. දැන් මොන චීනෙට වෙච්ච දේ බලන්න. කොරෝනා වෛරසය ආවට පස්සේ අපි දන්නේ නැහැ මේ කොරෝනා වෛරසේ වෙන රටකින් උපක්‍රමශීලීව චීනට දාපු එකක්ද කියලා. වෙන්නත් පුළුවන්. ඒ වවුලෙකුට විදල එවන්න පුළුවන් නේ. එතකොට වවුල කාපු ගමන් හැදෙනවනේ. දැන් අනාවේකි පළ කරලා තියෙනවා ලෝක ජනගහණයෙන් 3/2ක් මැරෙනවා කියලා. ලෝක දැන් ඊළඟට බලන්න මේ වෙද්දී බෝ වෙන එක වළක්වන්න කල්පනා කළාට මේක පුදුම විදිහට බෝ වෙනවා. මම ඔබට තව කාරණයක් කියන්නම් මේ ගැන. මීට වසර 10කට විතර කලින් මහරජිනගේ ස්වාමියාගෙන් මේ පත්තරයක ඉන්ටර්විව් එකක් කළා. මට මතක හිටියේ BBC එක වගේ. ඉන්ටර්විව් කළා ඇහුවා ඔබට ඔබේ මොකද්ද බලාපොරොත්තුව? එතකොට කිව්වා මට නැවත උපතක් තියෙනවා නම් මම කැමති මාරාන්තික වෛරසයක් වෙන්න. ඇයි කියලා ඇහුවා. ජනගහණය වැඩි මේක අඩු කරගන්න ඕනේ. මේ සිද්ධිය වෙනකොට මට ඒ සිද්ධිය මතක් වුණා. ඒ නිසා ඒ වෛරසය ආපු ගමන් දැන් බලන්න චීනේ එයාපෝට් වහලා ඊළඟට වරායවල් වහලා කර්මාන්ත ශාලා නවත්තලා ගොවිතැන් නවත්තලා දැන් මොන චීන නිෂ්පාදන නැති වෙලා මොන විදියට මිනිස්සු මැරෙයිද දන්නේ. ඒකත් එක්කම දුර්භික්ෂය නවත නැද්ද? දුර්භික්ෂය නෝ. ඊළඟට මේ රටවල් දැන් ඒ වගේ රටවල් ගත්තොත් ස්වයං පෝෂිත කියපු රටවල්.
අපේ රට අපි හැම එකක්ම පිටින් ගේන රටක්. ඉතින් දරුවනි මේ ඒ වගේ අල්ලපු රට ඉන්දියාව. ඉන්දියාවේ සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙල අන්තිම බාල තත්ත්වයේ තියෙන්නේ. අපට වඩා ගොඩාක් දුර්වලයි. ගොඩාක් අපිරිසිදුයි. ඔය වගේ රටකට කොරෝනා වෛරසය ආවොත් නවත්තන්න බෑ මහා පාරේ මිනිස්සු මැරිලා වැටෙයි. ඊළඟට අපේ රටටත් එන්න පුළුවන්. අපි මේ යන්නේන ගමන් බිම මේ ඔක්කොම නවතින්න පුළුවන් දවසක බැරි වෙලාවත් ඒක වුණොත්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා දවසක් කොසල් රජුරෝ රටක් යටත් කරන්න යුද්ධයකට ගිහිල්ලා කතා කළා. මට මතක භාග්‍යතුන් වහන්සේ කරපු කතාවයි. බුදුරජාණන් වහන්සේ ඇහුවා රජුරුවගෙන් රජතුමනි ඔබ මෙහෙම හිතන්නේ ඔබට දැන් විශ්වාසවන්ත දූතයෙක් ඇවිල්ලා කියනවා දේවයන් වහන්සේ නැගෙනහිර දිශාවෙන් විශාල පර්වතයක් පෙරලීගෙන එනවා. එතකොට ඔබ නැගෙනහිර දිශාව නොබලා උතුර බලනවා. එතකොට උතුරෙන් තව දූතයෙක් ඇවිල්ලා කියනවා දේවයන් වහන්සේ උතුරු දිශාවෙන් විශාල පර්වතයක් පෙරලීගෙන එනවා. දැන් එතකොට උතුරු නැගෙනහිරට දුවන්න බෑ. ඔබ බලනවා බටහිර. එතකොට බටහිරට එනවා දූතිය දුවගෙන දේවයන් වහන්සේ විශාල පර්වතයක් පෙරලීගෙන එනවා. දැන් ඔබට ඉතුරු වෙලා තියෙන එකම දිශාවයි දකුණ. දකුණට දුවන්න හදනකොට තව කෙනෙක් ඇවිල්ලා කියනවා දේවයන් වහන්සේ දකුණු දිශාවෙන් විශාල පර්වතයක් පෙරලීගෙන එනවා. ඔබ මොකද්ද කරන්නේ කියලා ඇහුවා. එතකොට කිව්වා කොසල් රජු කියනවා භාග්‍යතුන් වහන්සේ මට එතකොට ධර්මයේ මෙනෙහි කිරීම, ධර්මයේ පුරුදු කිරීම ඇර මට වෙන දෙයක් නැහැ කිව්වා. ඒ නිසා දරුවනි මේ Facebook මේ සමයන් ආදර මේවා නෙමෙයි මේ වෙලාවේ අපිට ගොඩාක් උපකාරී වෙන්නේ. ධර්මයේ පුරුදු කිරීමමයි. ඒ නිසා මම මේ තියෙන සමස්තය කරන් මේ කතා කරලා කියන්නේ හොඳට මතක තියාගන්න අපි ඉලක්ක දෙකක් තියාගන්න. මම අර කලින් කිව්වා පුරුදු කරන්න දෙකක්. දැන් කියන්නම් මම ඉලක්ක දෙකක්. එකක් තමයි මරණාසන්නයේදී මං කොහොමද මුණ දෙන්නේ? ඊළඟ එක මරණයට පස්සේ මං කොහෙද යන්නේ? මේ දෙක මතක් වෙලා නැත්තම් ඒ කෙනාට මේ කුණුහරුප ලෝකේ පැටලිලා යනවා කියන එක අනිය සාමාන්‍ය දෙයක්. සුළු දෙයක්. මරණේ මට මොන ගෙහෙද්දි මම මරණයටපත් වෙද්දි මං කොමග්ද සිතන්නේ? මරුණාට පස්සේ මං කොහෙද යන්නේ? මේ දෙක අර්ථ වශයෙන් ගන්න කෙනාට තමයි බුදු කෙනෙක් පහළ වෙලා ධර්මයේ කිව්වේ. මොකද මේ දෙකටම හරි උත්තර ලෝකේ වෙන කිසිම ආගමක නැහැ. අනිත් හැම එකකින්ම කරන්නේ රවට්ටන එක. දෙවියන් වහන්සේ බලාගෙන ඉන්නවා. දෙවියන් වහන්සේ තමයි උඹව මැව්වේ. දෙවියන් තමයි බලාගෙන ඉන්නේ. දෙවියෝ තමයි උඹව ගෙනියන්නේ කි අමු පච. එතකොට මේ සිංහලෝ ඉන්න ඔය පච ආගම් වැළඳගත්තු. ඒ වැළඳගත්තු උන් තමයි මේ විනාශ කරන්නේ වැඩිපුර. ගොඩාක් ඕනකම තියෙන බෞද්ධ සංස්කෘතිය නැති කරන්න. දැන් අපි ගත්තොත් Facebook පාටි. මේ ඔක්කොටම යන්නේ මේ Facebook කරා අල්ලගෙන ලොකු විනාශයක් කරන්න පුළුවන් සිංහල බෞද්ධ ළමයිව. ඊළඟ හොඳටම දන්නවා මුස්ලිම් අය විශාල විනාශයක් කරනවා සිංහල අයව මත්ද්‍රව්‍ය පුරුදු කළා. කාලයක් තිස්සේ මේගොල්ලෝ මත්ද්‍රව්‍ය බෙදා හරිමින් සිංහල බෞද්ධ ජනයාගේ කොඳු නාරටිම කඩනවා. මේවට ඇබ්බැහි නොවී ඉන්න පුරුදු වෙන්න එපා. දැන් අපි ගත්තොත් මේ ඒ සිස්ටම් එකේ වැරද්ද නිසා දැන් මගුල් ගියක් නම් බොන්නේ නැතුව මංගල්‍ය ගන්න බෑ. මරණ ගියක් නම් බොන්නේ නැතුව මරණය කරන්න බෑ. ඒ වගේ මට මතකයි ඒ කාලේ සෝබිත හඳුරු ওই බරන්ට කිව්වා මේ පෙරහැරේ බොයි බීලා නැතුව යන්නේ අලි ටික විතරයි කියලා. එතකොට මොකක්ද බලන්න? මොකක්ද එතකොට අපි මේ බලාපොරොත්තු වෙන බෞද්ධ සංස්කෘතිය? මේක කටින් කියන එකක්ද? මම කියවේ එකයි ඉලක්ක දෙකක් තියෙන්න ඕනේ.
මම අධ්‍යාපනය කරගෙන මම පාසල් ජීවිතයක් ගෙවපු හාමුදුරු කෙනෙක්. මම මේක අතෑරියේ මගේ හිතට ඊලක්ක දෙක ආපු නිසා. මම මේ ධර්මයේ පැත්තට ඇරි ඊලක්ක දෙක නිසා. මොකද මට මරණ බය හටගත්තා. මම මැරිලා කොහෙද යන්නේ කියන කාරණේට මට උත්තරයක් නැතුව ගියා. මම මේ උත්තරේ හොයාගෙන තමයි ධර්මයට ආවේ. දැන් මම බයක් නැහැ. ඒ නිසා ඔබට කියන්නේ ඔබ මරණාසන්න වෙනකොට ඔබ හිතෙන් හිතන්න මම මරණාසන්න වෙන එකට ගන්නෙ මොකද්ද? ගන්නෙ මොකද්ද? මම බුදුරජාන් වහන්සේගේ සරණ මං හොඳට හිතේ පිහිටවගෙන දින්නේ. මං ධර්මයේ සරණ හොඳින් පිහිටවගෙන දින්නේ. ශ්‍රාවක සංඝයාගේ සරණ හොඳින් පිහිටවගෙන දින්නේ. මම මේ සිතෙන් යුක්තද? මම සීලී පිහිටියාද කියලා තමන්ගෙන් අහගන්න. මොකද හේතුව සමහර අවස්ථාවලදී අපි මරණාසන්න වෙනකොටම අමනුෂ්‍යයින් වෙතිනවා. දැන් බලන්න මේ ලංකාවේ මෑත භාගයේ ඇක්සිඩන්ට් වෙන රටාව. වැඩිපුර හැප්පෙන්නේ මොහොනට මොහොන. වාහන. on the spot මැරෙනවා. මේ පිටිපස්සේ නැද්ද අමනුෂ්‍යයෝ? මේකේ අමනුෂ්‍ය ප්‍රහාරයක් මේකේ පිටිපස්සේ තියෙන්න බැරිද? අයි මේ සාමාන්‍ය මිනිසුන්ට එහෙම ඥානියක් නැහැ නේ. බෞද්ධෙක් වුණාට පස්සේ මෙලෝ පරලෝකේ අවබෝධයක් තියෙන්න ඉපෑ. මුකුත් නැහැ නේ. ඇයි හේතුව? යකුන් යකිනියන් අදාගෙන යනවා. මේ කේන්දර නැකත් පස්සේ දුවනවා. බලිතවිල් පස්සේ දුවනවා. නායකයාගේ ඉඳලා පොඩි එකා දක්වා එහෙම දුවනවා නම් ඍජු නැත්තම් ආයිතින් කොහෙද මේ නීච රටේ රැකවරණයක්? ඉතින් ඒ නිසා දැන් මේ බලන්න මේක ප්‍රශ්නයක් තියෙනවා. කියනවා මේ මා වෘත්තියෙන් ගුරුවරියකි. මා කතෝලික දරුවන් පිරිසක් සිටින එම ආගමකට අයත් පාසලක මා සේවය කරන්නේ. එහි බෞද්ධ දරුවෝ සුළු පිරිසක් සිටිති. පොදුවේ පන්තිය තුළ බුදුදහමෙන් අවවාදයක් ලබා දෙන්න ඕන්ට අශීරුය. දැක්කද මං කිව්වේ? සිංහලයෝ ඉන්නවා බුද්ධ ආගමේ නෙමෙයි. උන් බෞද්ධ විරෝධී, උන් කතෝලික. ඒක උන් ක්‍රිස්තියානි, ඒක බෝන්නගේ. ඒකයි මේ හානිය. පොදුවේ පන්තිය තුළ උන්ට බුදුදහමට අවවාදයක් දීමට අශීරුය. එහිත් මා හැකිතරම් ගුණධර්ම රැක ගැනීමට උන්ට අවවාද කරමි. කියනවා ස්වාමින් වහන්සේ දරුවන් මතක් වෙන විට ඔවුන්ව සෙනෙහසින් වැළඳ ගන්නට තරම් මට සෙනෙහසක් ඇති වේ. එහිත් ඔවුන්ගේ හැසිරීම නිසා මා පන්සලට යන විටම මගේ සිත නපුරු වෙයි. දඬුවම් කිරීමට සිදු වෙයි. මට අකුසල් සිදු වෙයිද කියලා අහන්නේ. අකුසල් සිදු වෙන්නේ නැහැ. දැන් ප්‍රශ්නේ මොකද්ද? දඬුවම් කරගන්න බෑ. මට මතකයි මම ඇමරිකාවේ ගියපු වෙලාවක ඒ අපේ පොඩි ෆ්ලොරිඩා වල ඒ සුදු නෝනා කෙනෙක් ඇවිල්ලා හරි චිත්ත පීඩාවෙන් මට කියනවා මේ අපි පොඩි ධර්ම සාකච්ඡාවක් වගේ කළේ. මට කිව්වා ලෝකේ තියෙන අවාසනාවන්තම රස්සාව මම කරන්නේ කිව්වා. මම මොකද්ද කියලා ඇහුවා. මං ගුරුවරියක් කිව්වා. ඇයි කියලා ඇහුවා. කිසිම වචනයකින් අවවාද කරන්න මට තහනම් කිව්වා. ඒ ළමයි තමයි ලකුණු දාන්නේ ගුරුවරයාගේ හැසිරීමද දැන්. ඒ කියන්නේ ශිෂ්‍යයන්ගේ ග්‍රහණයට ගුරුවරු අහුවෙලා. අදත් තියෙනවා මේ රටේ තත්ත්වේ. ඔන්න හඬපට ගියා, හඬපට ගංගාවක් ගැලුවා. රිසල්ට් ආවා. එක දිස්ත්‍රික්කයක එක පාසලක දුව ඉගෙන ගන්නේ 8 පන්තියේ. පුතා 10 පන්තියේ. මේ දෙන්න පාළු ගොඩනැගිල්ලකට ගිහිල්ලා පාසලේ අඹිසම වශයෙන් හැතිරෙනවා. එතකොට ඒකේ උපවිදුහල්පතිනියට දැනගන්න ලැබිලා එතුමිය එතනට ගියා. එතුමියගේ අස්පනා අපිට දැක්කා. කොල්ලම පැනපු ගමන් උපවිදුහල්පතිනියෝ ඉස්සරහටම තල්ලු කළා බිමට. අර නෝනා මොණින් අතට වැටිලා ඔළුව පෙරිලා සිහි නැති උටා. දැන් විදුහල්පතිතුමා බය වුණා ළමයි පිළිබඳ විනය හොයා බලු නැහැ කියලා එතුමාට ප්‍රශ්නයක් වෙයි කියලා. වෙන කතාවක් කියලා හොස්පිටල් එකට ඇතුල් කළා. කෙල්ලයි කොල්ලයි පැනලා ගියා. ඔන්න හඬපට. ඉතින් මේ වගේ විනාශ වෙද්දී තම තමන් රැකෙන විදියට අපි
ආත්ම ශක්තිය ඇති කර ගන්න ඕනේ. මම කියන්නේ ඒකයි. ඉස්සර නම් ගහලා බල අපි අහලා පුංචි කාලේ කවිතින් වේවැල් කෝටු නාරාසිය බලාතු එවැනි ගුරුරු ගහලා තියෙන ඉස්සර. දැන් ළමයෙකුට අවවාද කරන්න බෑ. මේ පිරිහිනවා. මේ පිරිහෙන ලෝකයේ තමයි මේ අවසාන කාල පරිච්ඡේදයේ වගේ එකක් මේ ගුණධර්මයන්ගේ. ඒ නිසා මේකද මම කියන්නේ ගුරුතුමියට එතුමියට අකුසල් සිද්ධ වෙන්නේ ළමයින්ට ආදරේ මේ පුළුවන් නම් තරවටු කරලා හදන්න. ඊළඟට එක පුතෙක් පන්සලේ ස්වාමින් වහන්සේට දින 70ක් ඖෂධ දානයක් පූජා කළා තිනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ගුණ සිත සිතා. ඒක මට අනුමෝදන් කළා මම මේ පින අනුමෝදන් වෙනවා. ඊළඟ එකක් තමයි මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච පුතෙක් මහමෙවුනාවේ ස්වාමීන් වහන්සේ නමක් එක්ක සාකච්ඡා කළා ආයේ මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙලා ගිහින් තියෙනවා. එදා ඉඳලා මේ පුතාට සමාජයෙන් කොන් වෙලා ඒ පුතා ඇසිරෙන ඊළඟට වුන් කලින් තමන්ට ලබා දීපු තැන තමන්ට නැති වුණා කිව්වා ලස්සන කියමනක් තියෙනවා ඒක ලියලා. බුදුරජාණන් වහන්සේ මට මගේ සීලය වෙනුවෙන් ලබා දෙනු ලබන ලකුණ මාහට මහමිරක්සේ වටින්නේය. මේ පුංචි පුතේ කියපු එකක්. මේ වගේ දරුවන් ඊළඟට තියෙන මේ උතුම් ප්‍රතිපත්ති පූජාව ඔබ වහන්සේගේ දෙපා මුල සෝදමලක් වේවා. දැන් බලන්න මේ පොඩි දරුවේ ආත්ම ශක්තිය කියන්නේ මේකයි. මේ තෙරුවන් සරණේ මනාකොට පිළිටන්න පුළුවන් නම් මේවෙන් ගොඩක් බේරෙන්න පුළුවන්. අනික අපිව ආක්‍රමණය කරන්න සිංහලම පිරිසක් සිංහල බෞද්ධ නොවන පිරිසක් සමාජයේ ලොකු තැන්වල ඉන්නවා කියන කාරණේ අපි දැනගෙන සිටිය යුතුයි. ඔවුන් තමයි වැඩිපුර මාධ්‍ය හසුරවන්නේ. එතකොට ඔවුන් බොහෝම වැඩිපුර මා කරන්නේ මේ සල්ලාල ජීවිතයකට ඇබ්බැහි වෙන විදිහට පරිසරේ හදන එක. කල්යාණ මිත්‍රයෙක් හඳුනාගන්නේ කොහොමද කියලා අහනවා. කල්යාණ මිත්‍රයා අකුසලයේ යොදවන්නේ. කල්යාණ මිත්‍රයා කුසලයේ යොදවනවා. කල්යාණ මිත්‍රයා යහපත කැමති. තමන් වටන වලේ අනිත් එක්කෙනාව දාන්නේ. කල්යාණ මිත්‍රයා හැමතිස්සෙම කරන්නේ බුදුරජාණන් වහන්සේව හඳුන්වා දෙනවා. ධර්මයේ හඳුන්වා දෙනවා. ශ්‍රාවක සංඝය හඳුන්වා දෙනවා. මාං කල්යාණ මිත්‍රයා මාව අසුරු කරපන් මං කියන දේ අහපන් කියලා කියන්නේ නැහැ. මොකද සමහර අවස්ථාවලදී මේ සමහර අය තව කෙනෙක්ව යාළු කරගන්න කල්යාණ මිත්‍ර කියන වචනේ දානවා. ඒ වගේ යාළු කරගන්න දාලා තියෙනවා මොකද්ද? ගෑන් ළමයිව රවට්ටන්න මේ කොල්ල කරන මායා. එක කොල්ලෙක් මේ මැසේජ් එකක් දාලා බැඳපු ගෑණියෙකුට මං ඔයාට මෛත්‍රී කාය කර්මෙන් උපස්ථාන කරන්නම්. මෛත්‍රී වචී කර්මෙන් උපස්ථාන කරන්නම්. මෛත්‍රී මනෝ කර්මෙන් උපස්ථාන කරන්නම් කියලා. මේ මොඩිගේ හිත ගියා. යාන්තමයි බේරගත්තේ. ඉතින් ඒ නිසා අර කොල්ල මායාකාරී වචන දැම්මා. සත්තු බලන්න ධර්මයේ තියෙනවා ධර්මයේ වචන මේ ධර්මයේ තියෙනවා මේ සංඝයා මෛත්‍රී කාය කර්මෙන් මෛත්‍රී වචී කර්මෙන් මෛත්‍රී මනෝ කර්මෙන් යුක්තව වාසය කළ යුතුයි කියලා. මේ බණපදේ ඇහුවා මේක මැසේජ් එක ගැහුවා. බඳපු ගෑණියෙකුට. දැන් බලන්න මේ වලත්තකම් යාන්තම් මේ දෙන්න අඬාගෙන ආව මගේ ළඟට. ඒ මිනිස්සු පිරිමි ගෑනු විතරක් අහිංසකයි. අහිංසකයි කියන්නේ ඥානෙ නැති අහිංසකම. මට වයස 17යි මං මේනියක් වෙන්න ආසයි කියලා කියනවා. ආසාව හොඳයි දුව. ඔයාලට තව වයස මෝරන්න ඕනේ. අවුරුදු 20ක්වත් වෙනවනේ මව්පියන් විරුද්ධ නැහැ කියනවා. කමන්නේ හොඳින් ඉගෙන ගන්න. කුමරි බඹසර රකින්න. ඊළඟට ජීවිතේ තෙරුවන් සරණ සිහි කරගෙන යන්න. වයස 20 වුණාට පස්සේ අනගාരികා කොට ලියුමක් කෙවලා සති භාවනාවට සහභාගී වෙලා මෑණිවරුන්ට තීරණයක් ගන්න දෙන්න. මට වයස 26යි. සමාජයේ විවාහ පිළිබඳ නැවත මට ඇසි බැඳීම් තුල හිර වෙන්න නම් මගේ අදහසක් නැහැ. මාව තනමත කරනවා මම නම් කැමතිම නැහැ. මම කල්පනා කරනවා මේ විවාහ කේස් දිහා බැලුවම පස්සේ අම්මෝ අපේ වාසනාව. මට වයස 17 දී මහාන වෙන්න හිතුණාද වේ මගේ පූර්වීය පිනට.
ඒක නිසානේ අපි මේ ත්‍රිපිටකය කියුවේ ධර්මයේ ඉගෙන ගත්තේ ලෝකේ ඇවිද්දී මේ හැමදේම දැනගත්තේ නිදහසේ ඊළඟට සත්පුරුෂ ධර්මයේ ඉගෙන ගන්න ලැබුණේ. ඉතින් මේකේ විවාහයෙන් මේකේ තියෙනවා මෙම කාරණේ සම්බන්ධයෙන් මොන දේතු ආකාරය මේ මොන දෙන්න කියලා 아무තු ආකාරයක් නැහැ. මොන දෙන්නද? බයෙන් දෙපා හිත ධෛර්යය කරගත්තාම ඉවරයි. නෝපන් කුසල් දිනු කරගන්න එක තමයි අමාරු දරුවෝ. ඊළඟට උපන් කුසල් රැකගන්න එකයි. ඒ හතරම අමාරුයි. උපන් කුසල් රැකගන්න එකත් අමාරුයි. නෝපන් කුසල් උපද ගන්න එකත් අමාරුයි. උපන් අකුසල් දුරු කරගන්න එකත් අමාරුයි. නූපන් අකුසල් ඉබේම උපදිනවා. මං කිව්වේ දැන් ඔන්න අපිට ආර්ය උපාදයක් දැන් වෙලා නැත්තම් නූපන් අකුසලයක්. උනොත් එහෙම ඉවරයි නේද? ආනීකයි. සිතේ විසිරීම වළක්වා ගන්නේ කොහොමද? මම මහා සෑ බෝධි වන්දනා කරද්දී බුදුගුණ සිහි කරද්දී දහම් කවි කියද්දී හිත ආරම්භ කරන අවස්ථාව සිට අවසානයේ ඒකට මෙහෙම කරන්න දරුවෝ. හිත ගැන හොයන්න යන්න එපා ඒ වෙලාවට. මගේ හිත විසිරෙනවද නැද්ද කියලා හොයන්න යන්න එපා. ඒක ලොකුවට ගන්නත් එපා. බුදුරජාණන් වහන්සේ බුදුගුණ සිහි කරද්දී භාග්‍යතුන් වහන්සේ ගැන සිහි කරන්න. හැබැයි මේකට තව ක්‍රමයක් තියෙනවා. වන්දනා කරන වෙලාවට විතරක් නෙමෙයි අනිත් වෙලාවටත් තමන් හිතන රටාවෙන් භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සිහි කරලා හිතට ප්‍රීතිය උපදව ගන්න. දැන් අපි ගත්තොත් අපි පාලි වචන වේවා සිංහල වචන වේවා දැන් අපි ගත්තොත් අපි කියනවා බුදුරජාණන් වහන්සේ රාග දේශම ප්‍රහාණය කළ සීක. නමුත් මේක අපිට අර්ථ වශයෙන් ගන්න රාගේ ප්‍රහාණය කරාම විරාගී. විරාගී කියන වචනේ අපි අහුවට අපිට විරාගී කියන එකේ අර්ථය ගන්න අමාරුනේ. රහතන් වහන්සේ නමකගේ මනසක් නේ. අපි මේ කෙලෙස් ගොඩක ඉඳලා නෙමේ හිතන්නේ. ඒ නිසා ඒක හිතන්න බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ මේ අපි විඳින මේ දුක් හඳුනා මුකුත් නැහැ. රාගය නිසා හටගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. දේශ නිසා හටගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මොහ නිසා හටගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේ හරි සතුටින් හිටියේ. ඒ නිසා උන්වහන්සේගේ මේ සතුට විඳපු එක මගේ ශාස්ත්‍රුන් වහන්සේ නොයලුණු සිතින් හිටියන්නේ. මගේ ශාස්ත්‍රුන් වහන්සේ නොගැටුණු සිතින් හිටියන්නේ. සම්බුද්ධත්වයේ ලෞද මොහොතේ සිට පිරිනුවන් පාන මොහොත දක්වා නොවෙනස් තිබ්බනේ විමුක්තිය. එහෙම හිතන්න. මේ විදිහට ටිකක් මෝරපු අදහසකින් හිතන්න. ඊළඟ එක තමයි දරුවනි මම තේරුම් ගත්ත එකක් මේ කාලේ ගොඩාක් අය ශ්‍රද්ධාශීලාන්තන් කියවන්නේ මේ අපි එක එක ලෝක වලින් ඇවිල්ලා ඉන්නවා කියලා. මට හිතෙන්නේ වැඩිපුර ඇවිල්ලා තියෙන්නේ නාග ලෝකෙන් කියලා. කොහොමයි වගේ වැඩිපුරේ. ඇයි මේ අඹරිනවා දැන් කියන එක දැන් වෙනස් කරනවා. එකක් කියලා එකක් නෑ කියනවා. හා කියලා බෑ කියනවා. දැන් භාවනා ධර්මයේ සී කරන්නේ හා කියනවා. ටික වෙලා කියපුවා නෑ බෑ කියනවා. ඇයි මේ නෝන්ජල් නැයිනේ. අර මිනිස්සෙකුට උමනා කරන ඍජු බව හදා ගන්න ඕනේ. ඊළඟ එක තමයි මම ගොඩක් දැකපු දැන් අපි හිත විසිරෙනවා කියමු. විසිරෙන එක සාමාන්‍ය හිතක ලක්ෂණයක් දරුවෝ. විසිරෙන එක සාමාන්‍ය හිතක ලක්ෂණයක්. මොකද ඕක කොන්ක්‍රීට් දාලා නවත්තන්නේ. සාමාන්‍ය හිතක ලක්ෂණේ. හැබැයි පසුතැවෙන්න එපා. ඒක හිතක ලක්ෂණයට ගන්න එපා. පසුතැවිල්ල අකුසලයක්. හිත විසිරුණා කියලා තමන්ගේ භාග්‍යතුන් වහන්සේ කිරී පැහැදීමට හානියක් වෙන්නේ නැහැ. අපි ගත්තොත් වෙන බාහිර දේවල් හැටියට ආවොත් සමහර අයට එන්න පුළුවන් මේ තමන්ගේ කුසල් සිතට හානි වෙන ආකාරයේ අකුසල් සිතවිලි. එතකොට ඒක හොඳට නෝට් කරගන්න. හිතාගන්න මේක නම් මගේ අදහස් නෙමෙයි. මේ මොකක් හරි හිතට එන බලපෑමක්. බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පුදන්න
මහා සාය වගේ තැනකට ගිහිල්ලා රතන සූත්‍රය සජ්ජායනා කරන්න. එහෙම නැත්නම් ආටානාටි සූත්‍රය සජ්ජායනා කරන්න පුරුදු වෙන්න. ඊළඟට මේ බෝධින් වහන්සේ ඒ වගේ ඈතක යන්න විදියක් නැත්තම් බෝධින් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා ඒ වගේ පුරුදු වෙන්න. ඒ වගේ කරලා හිතට හයිය ඇති කරගත්තාම ඔය විසිරීම ලකුවට හිතට ගන්න නෑ. දැන් මොකද හේතුව? දැන් අපි ගම්මු හිත විසිරීම නම් එයාට ප්‍රශ්නේ. තව කෙනෙක් කියනවා අන් අතන්ට යන් ඔයා හිත ගියපු ගමන් සංසිඳුලා දෙන්නම් කියලා. හැබැයි එතන ඒක සංසිඳුන්න උදව් කරන්නේ අමනුෂ්‍යෙක් නම් හිත සංසිඳේ අමනුෂ්‍ය අල්ලනවා. ඒක ඊට වඩා හොඳයි විසිරීලා තියෙන එක. ඒ නිසා ඒ විදිහට තේරුම් ගන්න. මා 27 ඇවිරිදි විවාහක දියණියකි. මට දැන් තීරණ හැටියට ජීවිතේ මහා අසුචි කන්දකි. වමනේකි. මට ඒ තරම්ම ගිහි ජීවිතය පිළිකුල්. මම රහසින් පැවිදි ජීවිතයට ආසා කරමි. පව් නේද? නමුත් මං ඉවසමින් ගිහි ජීවිතය යුතුයකම් කරමි. මම පැවිදි ජීවිතේ පතමි. ඒත් අවසර නැත. මම කියන්නේ දුව පැවිදි ජීවිතයට ආස කරන්න එපා. මේ වෙලාවේ පැවිදි ජීවිතයට ආසා කළොත් ඔයා අනාගතයේ පැවිදි ජීවිතයට ආසා කළා ආයේ මේ මනුස්ස ලෝකෙට ඔයා එන්න ප්‍රාර්ථනා කරાવી. මේ ජීවිතය ආසා කරන්න ප්‍රතිපත්තිය පටන් ගන්න ඉවසීමෙන්. ඉවසීමක් නැති තැන ප්‍රතිපත්තියක් නැහැ. ප්‍රතිපත්තිය පිළිටන්නේ ඉවසීමෙන්. දැන් අපි කියමු ශ්‍රද්ධා, සීල, දහම් දැනුම, ත්‍යාග, ප්‍රඥා ආදී මේවා නිවසක් කියමු. මේ නිවස ගොඩනගන්න බිමක් ඕනේනේ. ඒ බිම තමයි ඉවසීම. ඉවසීම නැත්තම් අර ඔය එකක්වත් පිළිටන්නේ නැහැ. ඉවසීමෙන්ම තමයි සියලු ගුණ පිළිටන්නේ. හැබැයි ඒකට තව එකක් ඕනේ කෙලෙහි ගුණය. ඉවසීමයි කෘතගුණයයි. මට එක සූත්‍ර දේශනාවක් හම්බ වුණා. භාග්‍යවතුන් වහන්සේ මේ ဒုတိ ය සිංහාල සූත්‍රයේ සංයුත්ත නිකායේ. ඒකේ හම්බ වුණා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂුන් වහන්සේලාට මහණෙනි අල්ප මාත්‍ර වූ උපකාරයක් කරන්න කියනවා. මේ අල්ප මාත්‍ර වූ උපකාරයත් අල්ප මාත්‍ර වූ උපකාරයෙන් තමන් ලද යහපත මාගේ මතකයේ නොගිලිහේවා කියලා මෙනෙහි කරන්න කියනවා. ඇයි හේතුව? ඇයි මේ කෙලෙහිගුණ මෙනෙහි කරන්න කියන්නේ? ඒ කෙලෙහිගුණ මත තමයි සියලු ගුණ දරන්නේ. එයාට විතරයි මේ ධර්මය මේ පිළිසරණ තියෙන්නේ. ඒකෙන් අපි මේ දේශපාලනඥයෝ කෙලෙහිගුණ නැහැ කියන්නේ මොකද? මරණින් මත්තේ දුගතියන්නේ උන්වය. මෙලොව පරලොව කල්පනාවක් නැහැ. මහජනයට ආදරේ තියෙනවා නම් නරනිලිය ඉස්සරහට දාවිය. ඒකයි මේ කියන්නේ. ඉතින් ඒ නිසා අපිට මේ ගුණ ධර්ම ඇති කරගන්න මේ දුවට මම කියන්නේ පැවිදි ජීවිතේට නෙමෙයි ආස කරන්න ඕනේ දැන් මේ වෙලාවේ. ගුණ ධර්ම වලටද අර වගේ කොසල් රජුරවන්ට බුදුරජාණන් වහන්සේ වදාළ උපමාව වගේ කොරෝනා වෛරසය මේ රටටත් පැතිරුණොත් චීනුන්ට හැමදේම තිබිලා වසංගතයේ ඉදිරියේ අසරණ වුණා. අපේ ඉතිහාසයේ සඳහන් වෙනවා ධර්මයේ කීවදී සඳහන් වෙනවා මේ ඒ බුද්ධ කාලෙත් හරියට වසංගත ඇවිල්ලා තියෙනවා තැන් වල ගම් නොගම් වෙනවා. නියංගම් නොනියම් ගම් වෙනවා. ජනපද අජනපද වෙනවා. දැන් බලන්න විශාල නගර ෂැන්හයි වගේ විශාල නගර දැක්කද මේ පාළි වෙලා සොහොන් පිටි වගේ තියෙනවා. බැරි වෙලාවත් මේක නොනැවති දිගටම ගියොත් දැන් මම දැක්ක එක නිවුස් එකක් ඒකේ අර ආදාහනාගාරයක මේ අම්මා කෙනෙක් කෑ ගගා චීන භාෂාවෙන් කියන එක ඉංග්‍රීසියෙන් දානවා ඒකේ විස්තරේ ඒකේ තියෙනවා මේ අම්මා කෑ ගගා කියනවා 60%ක් මේ ගෙවල් වල මැරිච්ච උන් කියනවා. ගෙවල් වල මැරිච්ච 60%ක් මේකට ගෙනාවේ කියනවා.
ඊ කියනවා ඊයේ 125ක් පිච්චුවා. අද 117ක් පිච්චුවා. පෙරේද 120ක් පිච්චුවා. එහෙම කියනවා. කියනවා මට පිස්සු හැදෙයි. මට මේක ඉවසන්න බෑ කියනවා. දැන් බලන්න මේ වගේ එකක් මෙහෙට ආවොත් ඒ වගේ එකක් ඉන්දියාවට ආවොත් අපි ළඟට ඊට පස්සේ මේ ගොඩාක් බලාපොරොත්තු තියනවට වඩා ඉඩ ලැබෙන මොහොතේ ගුණධර්ම පුරුදු කරන්න. ඉඩ ලැබෙන මොහොතේ ගුණධර්ම පුරුදු කරා. ඊළඟට තියෙනවා මේ බබාලා නැහැ. සමහර අවස්ථාවල තියෙනවා මේ දරුවෝ නැති වෙන්න අර කිව්වා වගේ බාධා තියෙන්න පුළුවන්. කෝකටත් අඟුලිමාල මහසෑයට ගිහිල්ලා අඟුලිමාල සෑ රජුන්ට උපස්ථාන කරලා දැන් ඒකට මම ඔබට කියන්නම් එකක් දැන් හොඳ වචනයක් උපස්ථාන. දැන් මම අම්මලාගෙන් අහන සමහර අම්මලාගෙන් මේ අම්මලා කොහෙද කියලා අපි මේ ඈත කියනවා. කියලා ඈත ගමක් කියනවා. අපිත් මේ සෑයට උපකාර කරන්නා මං ඉතින් කිව්වා අම්මා සෑයට අම්මගේ උපකාරය එපා. අම්මට සෑයේ උපකාරය ඕනේ. අර්ථය ඒකයි. අඟුලිමාල මහරහතන් වහන්සේට අපි උපකාර ඕනේ නැහැ. බුදුරජාණන් වහන්සේට අපි උපකාර ඕනේ නැහැ. අපිටයි උපකාර ඕනේ. අපි සෑය බඳින්නේ. එහෙනම් සෑයට ඕනේ උපකාර නෙවෙයි උපස්ථාන. අපි උපස්ථාන කරන්න ඕනේ. එතකොට සෑයට උපස්ථාන කරන්න ගිහිල්ලා අඟුලිමාල මහරහතන් වහන්සේගේ ගුණ සීකරට දැන් බලන්න පින්වත්නි ඒකේ ආශ්චර්යය මේ ළඟදී පුදුම දෙයක් ඒ වගේ වුණා මේ දුවට පිළිකාවක් ඒ නෝනට ඒ පුතා කතා කළා මම සෑය ළඟ ඉඳලා මම පිරිත් කියලා සෙත්පතු අඟුලිමාල මහරහතන් වහන්සේලා ගැන කියලා ඊට පහවදා ගිහිල්ලා බලද්දි දැන් අඳාන හිටපු කෙනා පිළිකාවක් නැහැ කියලා ඒ හරි පුදුමයි අඟුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාවය. අනික ඒකේ ඒ සෑයේ හතරස් කොටියේ සර්වඥ ධාතු පිහිටන්නේ. සෑ ගර්භේ අඟුලිමාල ධාතු පිහිටන්නේ. ඉතින් ඊට පස්සේ ඒ සෑයට උපස්ථාන කළ වන්දනාමාන කරගන්න ඕන තරම් ඒ අවස්ථාවක් මනුස්සයන්ට ලැබෙනවා. ඔබට ලැබෙනවා. තෙරුවන් සරණේ පිහිටපු සිංහලයාට. ඒ නිසා ඒ වගේ තැනකට ගිහිල්ලා හොඳට වන්දනාමාන කරලා මේ උපස්ථාන කරලා අඟුලිමාල මහරහතන් වහන්සේගේ ගුණ කියලා සත්‍යක්‍රියාවක් කරලා බලන්න. එහෙම නැත්නම් දැන් මට කොහොම හරි දරුවෙක් ගන්න ඕනේ කියලා කියන අය අමාරුවට නෝ. ඇයි අර සින්දු අර්ථ තෝරන පාදිලි උන්නාස කිව්වා මේ එයාට දරුවෝ පිටින්නේ දෙවියන් වහන්සේට කිව්වම ළමයි දුන්නා කිව්වා. මේ සිංහල බෞද්ධයත් ඊට පස්සේ අනිත් අපිටත් දෙයියන්ට කියලා ළමයි ගන්නට. ඒ වගේ මෝඩ විදිහට හිතන්න එපා. සත්‍යක්‍රියාව කියන්නේ වෙනස් එකක්. සත්‍යක්‍රියාවක් කියන්නේ මේ yaadinnක් නෙමෙයි. ඒ රහතන් වහන්සේගේ ගුණ සීකරලා දැන් අපි රහතන් වහන්සේගේ ගුණ සීකරන ක්‍රමයක් කියා තියෙනවා. මම ඒක ඔබට කියන්නම් රහතන් වහන්සේ සීකරලා වදින්න විදිය. දැන් සාමාන්‍යයෙන් අපි වදින්නේ ඒ භාග්‍යවතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ලාය මඩලෙන් උපන්නා වූ ඖරස පුත්‍ර වූ බුදුරජාණන් වහන්සේගේ මහා ශ්‍රාවක සංගරුණක් වූ අපගේ අඟුලිමාල මහරහතන් වහන්සේ සුපටිපන්න වනසේක, උජිපටිපන්න වනසේක, ඥායපටිපන්න වනසේක, සාමීචිපටිපන්න වනසේක, පිළිවිලින් ලැබුව මගඵල ඇතිසේක, ආහුණෙය්‍ය වනසේක, පාහුණෙය්‍ය වනසේක, දක්ඛිනෙය්‍ය වනසේක, අංජලි කරණීය වනසේක, ලෝට උතුම් පිංකිත වනසේක. මෙවන සංගුණයෙන් බබලී ගිය අඟුලිමාල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මේ සෑයේ පිහිටින බව සත්‍යයි. මේ සත්‍යානුභවය කියලා කියන්නේ. එහෙම සත්‍ය ක්‍රියා කර. මන් දරුවන් දෙදෙනෙක් සිටිනා විවාහක මවකි. වෙනත් කාන්තාවක් විසින් අපගේ ජීවිතයට බාධා කරයි. ඈ වශී ගුරුකම් කරමින් මාගේ සැමියා ඇගේ ග්‍රහණයට ගන්ට බලයි. මා සැමියාව බේරා ගන්නට කොතෙක් උත්සාහ කළත් මේ ශාතිරිය නැවත නැවත ගුරුකම් කරයි. සැමියාද මේ පිළිබඳ විශ්වාස නොකර ඊතා දුකසේ මා සීලයක් දරු දෙදෙනාත් පවුලත් රැකගෙන වසමි. මාගේ සැමියා බේරා ගන්නට කුමක් කළ යුතුද? මේ වගේ ප්‍රශ්න හරියට එනවා අපිට. හැමතැනම තියෙනුනේ මාන්තර ගුරුකම් කියා. ඔය ගුරුකම් කියලා කියන්නේ ඔය හැම ගුරුකමකටම සම්බන්ධ අසුර බලවේගයක් තියෙනවා. ඒ තමයි ඉන්දියාවේ තිබෙන ශිව කියන බිහිසුණු
ඒ අසුර බලවේගය හරහා තමයි සියලු ගුරුකම් එන්නේ. ඒතර මේ ගුරුකම් වලට සම්බන්ධ ඔය අමනුෂ්‍ය කොටස් හරියට ඉන්නවා. ඉස්සර සිංහලයන්ට ගුරුකම් තිබුණේ නැහැ. හින්දු ආක්‍රමණයෙන් පස්සේ තමයි සිංහලයන්ට ඕවා ආවේ. ඊට පස්සේ දැන් වල මිනිසුන්ට වැහිලා ඒ භූතයෝම ගුරුකම් කරලා දෙනවා. ඔය ගුරුකම් වලට සම්බන්ධ වෙන අර කියාවු ආකාරයට ජරාවට ආසා කරන නීච භූතයෝ. ඒ කාම භූතයෝ. ඔය ගුරුකම් වලට බැඳෙන්නේ. ඒ කාම භූතයන්ට කිව්වන් පස්සේ අවශ්‍ය අර ආසවලා ගෙන්නලා දෙන්න කියලා කෙරෙනවා. හැබැයි ඒ කරන ස්ත්‍රිය දැන් මේ කියපු සැමියා දැහැගන්ට ගුරුකම් කරන ස්ත්‍රිය ගිහිල්ලා මරණින් මත්තේ උපදින්නේ අර භූතයේ ගොඩේ. එහෙම තමයි ඔක සිද්ධ වෙන්නේ. මරණින් මත්තේ උපදින්නේ භූතයේ ගොඩේ. ඒ නිසා මේකෙදී ඔබතුමීට තියෙන්නේ සත්‍ය ක්‍රියා කරන්න. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ සම්බෝධින් වහන්සේ ළමකට ගිහිල්ලා වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේ ගුණ කීසේ කළා ධර්මයේ ගුණ සී කළා මේකෙන් බේරා දෙන්න කියලා. ඊට අමතරව පුළුවන් නම් අඟුලිමාල පිරිතෙන් පිරිත් කළා පැන් අඟුලිමාල පිරිත දන්නවනේ. ඒකෙන් පිරිත් කළා 108 වාරයක් සැමියාට බොන්න දෙන්න. සත්‍යක්‍රියා කළා අඟුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් මේ මිසදිට ගුරුකම් බල විදේවා. මාගේ සැමියා මේ දරුවන්ගේ පියා සුරකේවා කියලා බොන්න දෙන්න සැමියාට. මට නිතර සිත් වේදනා ඇති වේ. අන් අයගේ පහසු සිත අන් අයගේ සිත රිදේ කියා සිත මා හැකි සෑම විටම කටයුතු කරමි. බොහෝ අවස්ථාවන්හිදී අන් අයගේ උසුළු විසුළු වලට මා ලක් වේ. ඔවුන් සිතන්නේ මා මෝඩයෙකි කියා. මට මේ බලවත් සිත් වේදනාවකි. අනේ ගණන් ගන්න තිබා. ඕවත් තඹයකට ගණන් ගන්න එපා. ඒ වෙලාවට හිතන්න ඔහෙලාගේ කුඹුර ඔහෙලා වපුරා ගන්නට. මාගේ කුඹුර මම වපුරා ගනිමි. ඔච්චරයි. අපිටත් ඒ බයිනේ නිස්කාරණේ මට මතකයි අර මේ සුබෝධි ස්වාමීන් වහන්සේ දවසක් ශේවිලේ මගෙන් ඇහුවා හරි ආසයි පළතුරු පූජා කරන්න. පළතුරු පූජා කරන්නද මම ගෝ කමන්නේ පූජා කරන්න බුදුරජාණන් වහන්සේනේ මට එපා කියන්න පුළුවන්. ඊට පස්සේ දැනුම් දුන්නා ශේවිල පළතුරු පූජා කරනවා පළතුරු කැමතියි ගෙනත් දෙන්න කියලා. අනේ සමහර මිනිස්සු ගෙවල් වලින් ඒගොල්ලන්ගේ පළවෙනි පළතුරු මම ජීවිතේ දැකපු නැති පළතුරු වර්ග මම එතනින් දැක්කා. මේ පළතුරු පූජාව දැක්කා විතරයි කොටසකට මාරාවේත වුණානේ. බනින්න පටන් ගත්තා පළතුරු පිදුවා කියලා. යකෙකුටද පිදුවේ? රාවණටද පිදුවේ? බුදුරජාණන් වහන්සේට මේ පළතුරු පිදුවේ. අනික මේ පළතුරු පොදලා 12න් පස්සේ පළතුරු ටික අයින් කළා. ඒ සියලු දේවල් නම් ඒ දහස් ගාණක් මිනිස්සු සියලු දෙනා මේක භුක්ති විඳා. මේ Facebook සාඩ දාලා මේ කෙල්ල කොල්ල විනාශ වෙනවා එකෙක් නෑ කතා කරන්ට. බුදුරජාණන් වහන්සේට පළතුරු ගෙඩියක් පූජා කළා කියලා මේ ඉන්න තප්පුලාගෙන බලින් පටන් ගත්තා. එතකොට අනේ අපි ගණන් ගත්තේ නෑ. අපි ගණන් ගත්තේ නෑ. අපි හිතුවේ මෙහෙමයි. ඔහෙගේ කුඹුර ඔහෙ වගා කරගන්නට. අපේ කුඹුර අපි වගා කරගන්නවා. අපි රැස් කරපු පින ගැන හිත අපි සතුටු වෙනවා. උන් දැන් කවුරුරි බහිනයෝ තම තමන්ට ආර්ය පද රැස් කරගන්නවා. ආර්ය පද අනුමෝදන් කරගන්නවා. භාග්‍යතුන් වහන්සේගේ පූජාවකට ගරහලා කොයි ලෝකෙද යන්න හදන්නේ. ඒ වගේ නම් අපි මොන දෙන ප්‍රශ්නේ මේ වගේ අනිත්‍ය කරනවා ගණන් ගන්න එපා. අන්‍ය අයගේ හිත පහසු සඳහා කරන දේවල් ටික කරන්න. සමහර වෙලාවට අපි ඇදී නිදාගෙන ඊපෝන් එක දාගෙන බණ අහනවා. Facebook වල පෝස්ට් හදද්දී බුදු පිළිමෙන් භාගයට මකමකා හදනවා. පුටු විඳගෙන කෑම කරන ගමනුත් බණ අහනවා. මේ දරුවා අහන්නේ නමුත් අපි දැක නැහැ ස්වාමින් වහන්සේලා සෙරපු දාගෙන ඉඳිද්දිවත් බණ කියනවා. අපිට වැඩ කලමනාකරණය කරගන්න අමාරුයි. නමුත් ධර්මයට ආසයි. ඒ විදිහට බණ ඇසීම පවක්ද? පවක් නෙවෙයි. අගෞරවයක්. බණ පිළිටන්නේ. බණ පිළිටන්න නම් ගරු කළ යුතුයි. ගරු කිරීම කියන්නේම ධර්මයයි. ගරු කිරීමමයි ධර්මය. ධර්මයේ පටන් ගන්නේ ගරු කරලා. දැන් බලන්න මද්දී බිසවුන් වහන්සේ සිහි නැතුව හිටියා. බිසතුරු නිරිඳානෝ බිසවුන් වහන්සේට පෑන් ඉහලා පපුව අතක ගා හිටියා. සිහි ආපු ගමන්
මධ්‍ය පිස්සු එකපාරට පිටිපස්සට පැන්නා. පැනලා බිලිපි හේතුව වන්දනා කළා. තමන්ගේම ස්වාමියාටනේ. ගරු සත්කාර